දෙවියන් වහන්සේට සියලුම ගෞරවයක්, මහිමයක්, ස්තුතියක්, ප්‍රශංසාවක් වේවා. ප්‍රේමණීය මගේ සහෝදර සහෝදරනි, අපි මේ ජීවිත රටාව යනකොට අපි ඒ කලින් කලට අපි සෑම දෙයක්ම වෙනස් වෙනවානේ. අපි මේ YouTube එක හරහා ඔබට මේ පණිවිඩය ගෙනෙන්නේ අපි සත්‍යතාවය දැනගත්තට පස්සේ අපි ඒක ඔබට නොකිය ඉන්න බැරි නිසායි. ඔබගේ ජීවිතයේ ආයු කාලයක් තිබෙනවා. මේ ආයු කාලෙ ටිකෙන් ටික මේක නිම වේගෙන එනවා. අද දවසේ දෙවිඳුන්ගේ වචනය තුලින් මමත් පොඩි වෙනසක් කළා. මොකද මම නෙමෙයි මේක දෙවියන් වහන්සේ මට දෙන විදිහට. උන්වහන්සේ මගේ ආත්මයට සමාදානයක් සමාදානයෙන් යුතුව කරන යම් කිසි දෙයක් වේද ඒක මේ මොහොතේදී මම ඔබට දෙනවා. ඉතින් ඒ නිසා අද දවසේදී උන්වහන්සේ මට පෙළඹීම ඇති කරපු නිසා මේක අද දෙන්න හිතුවා. ඒ වගේම මම හිතුවා දැන් අපි හැමදාම මේ ආකාරයෙන් අපි යාඥාවක් කරලානේ ඔබට මේ ගැන කතා කරන්නේ. මම පියාණන් වහන්සේට කිව්වා අපි ඔබ වහන්සේ මුල් කොටගෙන හැමදේම කරන්නේ. ඔබ වහන්සේගේ සෙනඟට මේ දේ කරන්නේ කියලා මට හිතුණා අද මම උන්වහන්සේ ගැන ටිකක් කතා කරලා ඔබට වීඩියෝ පටියක් ආකාර දර්ශන වීඩියෝ පටියක අරගත්තා වූ දර්ශනයක් මත ඔබට දෙවිඳුන්ගේ වචන අද දවසේ ඉදිරිපත් කරන්න. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, අපේ එකම ඉල්ලීම නම් ඔබගේ ජීවිතයේ මේ පොළවෙන් සම ගැනීමට ප්‍රථම ඔබ කතෝලික කෙනෙක් වේවා, ඔබ බෞද්ධ කෙනෙක් වේවා, ඔබ හින්දු කෙනෙක් වේවා, ඔබ මුස්ලිම් වේවා, ඔබ දෙමළ වේවා, ඔබ මොන ජාතියද, ඔබ මොන වර්ණයේ කෙනෙක්ද, ඔබ මොන ආගමක කෙනෙක්ද, ඔබ යේසුස් වහන්සේව ඔබගේ ගැලුම්කාරය හැටියට පිළිගන්න. මොකද අපි ආගමක් නෙවෙයි. අපි අම්මා තාත්තත් එක්ක ඔබ සම්බන්ධතාවයක් පවත්වනවා නේද? දරුවෝ පියා නේද? ඒ වගේ නේද? අපි මේ මෞංකාර පියරන් වහන්සේ සමග සම්බන්ධයක්. අපිට ආගමක් නැහැ. ඉතින් ඒක නිසා ආගමකට බැරුව ගියා මගේ ජීවිතය වෙනස් කරන්න. මගේ ජීවිතයේ තිබෙන පාපය, මේ ශරීරයෙන් කරපු පාපය, මේ අත් දෙකෙන් කරපු පාපය, මේ කකුල් දෙකෙන් ගිහිල්ලා කරපු පාපය, හොර රහසේ කරපු පාපය, මේවා අයින් කරන්න ආගමට බැරුව ගියා. ආගමේ කියන හොඳ දේවල් කියනවා, අර එහෙම කරන්න එපා, මෙහෙම කරන්න එපා, මේ වැරදි කරන්න එපා, සත්‍යතාවය තුළ මේ පවතින හොර බොරු වංචා කරන්න එපා. හැබැයි දේවස්ථානෙට ගිහින් ඇවිල්ලා ඒ තප්පරෙම කරන්නේ අනවශ්‍යද? අපිට බැරුව දැන් ඒ කොච්චර ආගමික ස්ථාන වලට ගියත් අපේ ජීවිතේ වෙනස් කරන්න බෑ. අපිට වෙනස් කරන්න කෙනෙක් ඕන. අපිව නැකිටවන්න කෙනෙක් ඕන. ඒ හින්දා තමයි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඇවිල්ලා අපිට උපකාරය කළේ. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරි, ඔබට මේ කාලේ නිමවීමට ප්‍රථම, ඔබගේ ආයු කාලේ නිමවීමට ප්‍රථම ඔබට මේ වීඩියෝ එකකින් හිතේ ඔබට ආත්මයට ඔබට කතා කරන්නේ. මොකද මේ මෞංකාර දෙවියන් වහන්සේ මේ පොළොව දිහා බලාගෙන ඉන්නවා. ඔබ කරන දේවල් මේ වීඩියෝ එකට අදාළව ඔබ බලන්න. දෙවියන් වහන්සේ දැන් අපි මේක ඔබට ඒ රූප රාමුවක් මගින් කරන්නේ වචනයේට අඩංගු වෙන වචනය තුළ ගැඹී තිබෙන දර්ශනීය මත තමයි මේ කාටුන් එක සාදලා තිබෙන්නේ. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ මේ පොළොව දෙස බලා සිටිනවා. ඒකට අදාළ බයිබල් පදයක් ඔබට මම දෙන්නම්. මේ වචනයට අදාළව. ඒ වගේම ඔබ කිතුණුව වේවා, කිතුණුව නොවන අය වේවා. යේසුස් වහන්සේ බයිබලයේ සඳහන් කරලා තිබෙනවා රෝම පොතේ. ඒක මම ඔබට පදය මම දෙන්නම්. කිතුණුව වේවා, කිතුණු නොවන අය වේවා. අපි දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා හිට ගන්න ඕනේ. අපිව විනිශ්චය කරන්න. ඒ වගේම ඔබ කිතුණුවෙක් නම් ඔබ මේ මොහොතේ පාපයෙන් අයින් වෙලා දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයට ගොඩනැගෙන කෙනෙක් නම් ඔබ තුල කෙරෙන සියලුම ක්‍රියාවන් දෙවියන් වහන්සේ බලන්නේ. ඔබගේ ජීවන පොතට නම මේ මොහොතේ ස්වර්ගයේ තිබෙන ජීවන පොතට ඔබගේ නම ඇතුළත් වෙලා ඒක මකා දමන්නත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පුළුවන්. ඇයි
අපි කිතුනුව වෙලා අපි දෙවියන් වහන්සේ තුළ වර්ධනය වෙන්නේ නොවි අපි ලෝකාකාර ජීවිතයක් ගත කරනවා නම් දෙවියන් වහන්සේගේ පැත්තට එක කකුලයි ලෝකෙට එක කකුලයි. එතකොට අපිට එහෙම වර්ධනයක් ලබන්න බෑ. ඒ වගේම අපි කිතුණු නොවන අය හෘද සාක්ෂියම මේ දේ වම කරන්න ඕනේ. ඔබ ඒ දේ කළා හෝ නොකළා හෝ ඔබ කරන දේට අනුව විනිශ්චයක් තිබෙනවා. ඉතින් ඒක නිසා මේ මොහොත වෙනකොට ඔබගේ නම ජීවන පොතේ লীලා නැති බව සම්භවීද ඒ අය ගිනිවිලට දානවා. ඒ වගේම ඔබගේ ජීවිතයේ මේ මොහොතේ අපේ සහෝදරියක් විදේශගත වෙන සහෝදරියක් මේ මොහොතේ ලංකාවට ගොස් සිටිනවා. එයා කිව්වා ඒ විදේශගත වෙලා සිටින ඒ කඳවුරේ බොහෝ අය මේ ගැහැණු අය සිගරට් බොනවා, මත්කුඩු භාවිතා කරනවා, අනවශ්‍ය මොනවාද කාමයේ වර්ධවා කියන්නේ අනවශ්‍ය හැසිරීම් රටාවල් අනේ අක්කේ මට බලන්න බෑ මේ මිනිස්සු ගත කරන ජීවිතේ කියලා. මං කිව්වා දෙවියන් වහන්සේව නොදන්නා සෙනගක් ඔහොම තමයි හැසිරෙන්නේ. ඉතින් ඒ අයගේ ජීවිතය කාටද මේ පොළවේ කොහටද ඒගොල්ලෝ යන්නේ? එතකොට මේ වීඩියෝවට අදාළව ඒ මිනිස්සයා මැරෙනවා. මැරිලා යා අපි පොළවට අපේ ශරීරේ අපේ ආත්මය යනවා නිහලට. ඒ ආත්මය දෙවියන් වහන්සේ ඉදිරිපිටට යනවා. ගිහිල්ලා අපි කරපු දේවල් දෙවියන් වහන්සේ ඔක්කොම බලාගෙන ඉන්නවා. සමහරක් විට ඔබ කියන්නේ නෑ මම හොඳ ආගම අදාගත්ත කෙනෙක් මම දාන ධර්ම දුන්නා මම මේ කොච්චර මේ සීල සමාදන් වුණාද මම කොච්චර අර පිළිකර මේ පිළිකර දන් දුන්නාද මම කොච්චර හොඳ දේවල් කරාද හැබැයි මම අම්මත් එක්ක තරහයි මගේ සහෝදරයත් එක්ක තරහයි මම උන්ට කිසි ගනුදෙනුවක් නැහැ මට ඒ අසල්වාසීත් පෙන්නන්න බෑ හැබැයි මම කොච්චර මේ දේව පාමුල දේවස්ථාන වලට මොනතරම් දේවල් කරාද නෑ ඒව දෙවියන් වහන්සේට අදාළ නෑ. ඔබ හිතන්න එපා මේ මෞංකාර දෙවියන් වහන්සේට කිරිබත් මම එදත් කිරිබත් ටිකක් ගෙනිහිල්ලා මේ සම්මාන මේ මොනවාද කාසියක් මොනවාද පඳුරක් දාලා නේද? එතකොට බත් පාර්සල් ටිකක් අරන් ගිහිල්ලා ඔබ හිතන්න එපා මේ දෙවියන් වහන්සේට බඩගිනි හින්දා ඔබ ගෙනියනවා කියලා. ඔබව නපුර රවට්ටගෙන තියෙන ওই වංචාවෙන් ගොඩ එන්න තමයි උන්වහන්සේ මේ අන්තර්ජාලය හරහා ඔබට කතා කරන්නේ. ඉතින් ඒක නිසා මේ මොහොතේ ඔබට මම විශ්වාස කරනවා අද හැමෝගෙම අතේ ෆෝන් තියෙන නිසා ඔබ අනිවාර්යයෙන්ම YouTube යන කෙනෙක් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබට අනිවාර්යයෙන්ම මේක ඔබගේ දෙසමනට ඇහෙන්න සලස්වන සේක්වා. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි ඔබ කවදා හරි මේ පොළවෙන් අයින් වෙච්ච දවසකට ඔබ යනවා දෙවියන් වහන්සේ දින ඔබ කොම්මන ආගම ඇදහුවා. මේ පොළවේ සිටින හැමෝම උන්වහන්සේ ඉදිරිපිටට යනවා. හරිද? ඔය මොන්න ආගමක නායක වුණා පාපතුමත් ඔය ඉන්නේ එයත් උන්වහන්සේ ඉදිරිපිට. හැමෝම යනවා උන්වහන්සේ ඉදිරිපිටට ගිහිල්ලා තමන් කරපු දේවල් වලට තමයි විනිශ්චය ලබන්න වෙන්නේ. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි ඉතින් එයාලා යනවා ඒ ස්ථානෙට. ගියාම ඒගොල්ලෝ කියනවා නෑ මම මෙහෙම කරා මම යහපත් විදිහට හැසිරුණා මෙහෙම කියනවා. උන්වහන්සේ කියනවා නෑ. ඔයා එහෙම කළාට ඔයා හොර රහසේ පව් කළා. ඒ හොර රහසේ කරන පව් දෙවියන් වහන්සේගේ ඒ උන්වහන්සේගේ පරිපතියට මම එදත් කිව්වා මෙහි කරන දේවල් එහෙට පිළිල සලකලා දැන් බලන්න උදාහරණයක් හැටියට දැන් මේ මොන CCTV කැමරාව වලට ඔක්කොම අහු වෙනවා නේද? දැන් හොර කරන්න බෑනේ. සුපර් මාකට් එකකට ගියත් මොන ආයතනයකට ගියත් මොන ස්ථානයකට ගියත් පාරේ වුණත් තියෙනවනේ විශාල ටීවී දාලා. මේ අර කැමරා CCTV කැමරා. ඉතින් ඒ වගේ මේ හැමදේම එකට අහු වෙනවා. එහෙනම් පොළවේ මෙහෙමනම් අහසත් පොළවත් මුදත් එහෙසියලක් නෝ දෙවියන් වහන්සේ ස්වර්ග රාජ්‍ය උන්වහන්සේගේ ඇස් නිතරම තියෙන මේ පොළව දෙස උන්වහන්සේ බලන් ඉන්නේ ඔබ මාදී එහෙනම් කොච්චර සටහන් වෙනවද අම්මෝ කියද්දිත් බයයිනේ ඔයා දන්නවද මම මේ පොළවේ අඩිය තියෙනකොට මම කල්පනා කරන්නේ කොයි මොහොතේ මගේ අතින් වරදක් වෙයිද ඒ වගේ මම කතා කරනකොට දැන් හරි බයයි කොයි මොහොතේ කටින් වචනයක් වැරදි ලෙස පිට වෙයිද ඒ තරම් බයක් ඇයි මේ දෙවියන් වහන්සේ මේ උදාසී දෙවියන් වහන්සේ අපිට සමාව දීලා ගත්තා දන්නවද මම යාඥා කරනකොට මම කිව්වා ස්වාමිනී ඔබ වහන්සේ වැනි සුද්ධ දෙවි කෙනෙකුට ප්‍රශංසා කරන්න මම වටිනවද ඔබ වහන්සේ වැනි
ස්වර්ගයේ දූතයන් ඇඳ නීල මාණික්කයක් වන් බබලන අහස පොළව ඒක සියල්ල මැව්ව ඔබ වහන්සේ ගැන ගී කියන්න මට අයිතියක් තියෙනවා. ඔබ වහන්සේ ගැන කියන්න, ඔබ වහන්සේ ගැන කතා කරන්න මට කොහෙන්ද අයිතියක් ආවේ? නෑ. කිසිම දෙයක් මේ සුදු දෙවියන් වහන්සේට විරුද්ධව මා ගොඩාක් පව් කරපු පව්කාරේ කිසිම දෙයක් නෑ. ඔහේ හිටියා. නන්නතරව හිටියා. කිසිම දෙයක් නැතුව හිටියා. බලන්න මේ දෙවියන් වහන්සේ මට කතා කළා, මට අනුකම්පා කරලා නොදන්නා කමින් මාව විනාශ වෙන්න නොදී උන්වහන්සේ ඒ ආත්මය වගුරලා බලන්න උන්වහන්සේ ගැන කතා කරන්න මට අවසර දුන්නා. ඒ අවසර දුන්නාම මට පුළුවන් ද මගේ තාත්තට විරුද්ධව වරදක් කරන්න? සිතුවිලි එයි, වචනවල දෙයි, කතා කරලා කියන්නේ දාවිත් රජතුමා කිව්වා එම්බ ආත්මේ. මොකටද මට සිතුවිලි ගේන්නේ? මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. මම උන්වහන්සේගේ ලේවලින් මිලදීගත දරුවෙක් කියලා අපිට කතා කරන්න පුළුවන් අයිතියක් උන්වහන්සේ දැන් අපිට දීලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ පොළවේ අපේ ජීවිතයේ සමතැනීමට ප්‍රථම, අපේ දැස පියවීමට ප්‍රථම ඔබ යේසුස් වහන්සේට කතා කරලා ඔබේ ජීවිතේ බාර දෙන්න. යේසුට එන්න කියන්න. දෙවියන් වහන්සේගේ පුත්‍රයාව විශ්වාස කරන්න. උන්වහන්සේ මලවුන්ගේ නැකිට බව විශ්වාස කරන්න. උන්වහන්සේ කුරුසියන ගෙහැවි ඔබයි මගේ කරපු පාප බව විශ්වාස කරන්න. මේ මොහොතේ ඔබ මේක අහගෙන ඉන්න බව උන්වහන්සේ ස්වර්ගයේ ඉඳලා දකින්න බව විශ්වාස කරන්න. ඔබ මරණයෙන් පසු ඔබගේ ආත්මය, ඔබගේ ඔය තිබෙන ආත්මය දෙවියන් වහන්සේ ඉදිරිපිටට යන බව විශ්වාස කරන්න. එතනට ගියාම ඔබ කරපු සියලුම දේවල් උන්වහන්සේගේ පරිපද රැසිය ඔබට ඇස් දෙකෙන් දකින්න උන්වහන්සේ සලස්වන බව විශ්වාස කරන්න. එසේනම් මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, යේසුස් වහන්සේ යහපත්. ඒ නිසා තමයි එදා මහවත් විනාශ වෙන්න නොදී උන්වහන්සේ බේරගත්තේ. අද උන්වහන්සේ ගැන කතා කරන්න මට අවසර දුන්නා. උන්වහන්සේ අවසර දුන්න නිසායි මම කතා කරන්නේ. මට නැත්නම් කතා කරන්න පුළුවන් බෑ. සුද්ධාත්මයන් වහන්සේව මට දුන්න නිසායි. ඔබත් කැමතිද? බලන්න එන්න මේ දෙවියන් වහන්සේ කොච්චර යහපත්ද, අර කොච්චර ආදරේද කියලා. හැබැයි ඔබ මේ ඔබට තිබෙන කොච්චර ආදරේ කියලා දැනගන්න නම් ඔබට එකම දෙයක් තිබෙනවා. ඔබ බයිබලය අරගෙන කියවන්න ඕනේ. උන්වහන්සේට කතා කරන්න ඕනේ. ජල බෞතිස්මය ලබන්න ඕනේ. ඔබ කරපු සියලුම පාප, රහස් පාප, එළිය කරපු පාප මේ ඔක්කොම දෙවියන් වහන්සේ ඉදිරියේදී පසුතැවෙන්න ඕනේ. පසුතැවෙන්න ඕනේ. අපි ඉස්සර ගැලවීම ලබන්න ප්‍රථම. ඒ කියන්නේ අපි ගැලවීම කියන්නේ born again Christian. ඒ කියන්නේ නැවත ඉපදුන කිතුණු. ඒ කියන්නේ මොකද? අපි අර වතුර බෞතිස්මය ලැබලා නැවත අපි වතුරෙන් ගොඩට එන්නේ. අපි නැවත ඒ ලෝකාකාර කරපු පාපය දැන් අපි කරන්නේ නැහැ. අපි දැන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය අනුව තමයි අපි ගොඩනගෙන්න වීරිය කරමින් යන්නේ. ඒකට අපිට උපකාර කරන්න කෙනෙක් ඉන්නවා. එයා තමයි සුද්ධාත්මයන් වහන්සේ. ඔබ යේසුස් වහන්සේ පිළිගන්න සුද්ධාත්මයන් වහන්සේට කතා කරපුවාම උන්වහන්සේ ඒ ජලබෞතිස්මය ලැබුවාම උන්වහන්සේ අපිට මරණයට එක් මඟ පෙන්වනවා. ඉතින් ඒක නිසා මම ඊපෙරදා කල්පනා කරුවා අපි අවුරුදු ඒ කියන්නේ කීයද 12 13 වගේ වයස්වල අපේ අම්මලා ඉස්සර අපිව අරිනවා යන්න ගිහිල්ලා කරපු පව් ගිහිල්ලා මේ පල්ලියේ මේ මොනවාද ස්වාමීට ගිහින් කියලා එන්නේ. අනේ ඉතින් අපි මොකද කරන්නේ? අර ස්වාමී මේ අර මේ දැලක් වගේ එකක එතන අයිනේ පුටුව තියාගෙන ඉඳගෙන ඉන්නවා. එයා කියනවා ඔයා කරපු දේවල් කියන්නේ. අනේ ඉතින් මම මේ ගිහිල්ලා අනේ යා මෙහෙම කරා කියලා කියනවා. දැන් යන්න කියනවා. අනේ දැන් මට කල්පනා වෙන්නේ මොන මෝඩ වැඩක්ද මම මේ ගිහින් කරලා තියෙන්නේ. අනේ මේ මිනිහට පුළුවන්ද මගේ පව් අයින් කරන්න? ඒ මිනිහට පුළුවන්ද මේ මිනිහා දෙවියන් වහන්සේ ඉදිරිපිට ගිහින් ඉන්න ඕන මිනිහෙකුට පුළුවන්ද මගේ පාපේ මිනිහට කියන්නේ? අනේ මෙන්න මේ වගේ මෝඩ දේවල් වලට තමයි අපි රැවටිලා හිටියේ. ඇයි යක්ෂයා කියන්නේ මේ දෙවියන් වහන්සේගේ ක්‍රමයට සමාන ක්‍රම හදාගෙන මේක තමයි හරි කියලා මිනිස්සුන්ව රවට්ටගෙන ඉන්නවා. ඔබ දන්නවද අපේ එකම යාඥාව නම් මේ යක්ෂයා ඔබව රවට්ටගෙන ඉන්න මේ හැම දෙයකින්ම ඔබව නිදහස් කරලා ක්‍රිස්තුස් වහන්සේගේ පසුතැවීමේ ආත්මය ඔබ කෙරේ වගුරන පිණිසයි. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි, අපි ඔබට ආදරය නිසා තමයි මේ ආකාරයෙන් ඔබට කතා කරන්නේ. උන්වහන්සේව මුල් කොටගෙන, උන්වහන්සේව කේන්ද්‍ර ස්ථාන කොටගෙන අද දවසේ දෙවියන්ගේ වචනේ හිත උපදේශ
15 3 මෙහෙම කියනවා. ස්වාමීන් වහන්සේගේ ඇස් සෑම තැනම නපුරද යහපතුන්ද බලන්නේ. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි, අද දෙවිඳුන්ගේ වචනේ වීඩියෝ එකට අදාළ කරන ඒ කාටුන් රූප රාමුවට අදාළ කරන දේ ඔබට වෙන ඔබ මේ පාපේ කරන ඔබගේ හදවත ඊ타ත්ම කිලුටු වෙනවා. ඔබගේ හදවත ඒ පාපයේ වැඩි වෙන්න මොකද මේ හදවතේ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැඩ වාසය කරන ස්ථානය. ඔබ මේ හදවතට විරුද්ධව ඔබ වැඩ කරනකොට මේ තුල පාපය එන්නේ වැඩි වෙනවා. ඔබව ලෙඩ වෙනවා. ඔබට කොහෙවත් නැති රෝග ඇති වෙනවා. එයි මේ තුල තිබෙන මේ දෙවියන් වහන්සේ වැඩ වාසය කර තිබෙන මේ ස්ථානය ආරක්ෂා කරගන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්ථානය බාර දුන්නොත්. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි, යේසුස් වහන්සේ අපිට තවත් මෙහෙම කියනවා. සුද්ධ මාර්ක 4:22 මක්නිසාද මතු එළිදරව් නොවන සංගමන දෙයක්වත් මතු ප්‍රසිද්ධ කරනු නොලබන රහසේ තැබූ කිසි දෙයක්වත් නැත්තේ. යමින් බලන්න. ඔබ හිතන්න එපා මේ මගේ ස්වාම පුරුෂයාට හොරෙන් මම මේ දේ කරන්නේ, භාර්යාවට හොරෙන් මේ දේ කරන්නේ, දරුවෝ දූලා පුතාලා අම්මට තාත්තට විරුද්ධව කරන්නේ, ආයතනයේ නිලධාරියට විරුද්ධව සේවකයා මෙහෙම හොර වැඩ කරනවා, මේ දරුවෝ ගුරුවරුන්ට විරුද්ධව හොර වැඩ කරනවා නේද? ඔබ හිතන්න එපා මේවා මේ දෙවියන් මම මේ හොර වැඩ කරනවා. ඔබ හිතන්න එපා ඔබ මේක රහසිගත ඔබ හිතන වැඩි දොර වහගෙන ගිහින් අහක් කියලා අරයන්ගේ උන්ට උගුලක් කටවනවා කියලා. හිතන්න එපා ඔබ දොර වහගෙන ඔබ කොච්චර මේ පොළවේ තිබෙන ලෝකුම බිංගෙට ගියත් හිතන්න එපා උන්වහන්සේ මේ ඔක්කොම බලාගෙන ඉන්නවා. උන්වහන්සේ ආත්මයක්. උන්වහන්සේට හැම තැනම රින් ගන්න පුළුවන්. උන්වහන්සේගේ මුහුණේ තිබෙන ඒ දීප්තිමත් එළියෙන් ඔබගේ පාපය උන්වහන්සේ හොයාගෙන ඔබට එදාට ඒව ඔක්කොම උන්වහන්සේ රහස් කිසිම දෙයක් සංගවන්නේ නැතුව උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ. අම්මෝ මට නම් කියද්දි හරි බයයි නේද? බලන්න අපි කොච්චර පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනද? අද ලෝකේ මිනිස්සුන්ට ඒක තියෙනවද නැහැ? ඔහේ පව් කරනවා, ඔහේ කියනවා, ඔහේ නිନ୍ଦා අපහාස කරනවා, ඔහේ ජරා වැඩ කරන දැන් අර සහෝදරිය කිව්වේ අනේ අක්කේ මේ කඳුරේ ඉන්නවා, ඔහේ ගැහණු සිගරට් බොනවා, ඔහේ පිරිමින්ගේ ඔඩොක්කුවල ඉන්නවා, ඔහේ ගිහින් මහ කියලා සිප වැළඳ ගන්නවා. අනේ මුන්ට මනුස්සකමක් තිබෙනවද? මේ මනුස්ස තිරිසන් වගේ මිනිස්සු ඇසෙන ඇයි මේකට හේතුව ඇයි? දෙවියන් වහන්සේව නොදන්නා කම යක්ෂයා මේ ජීවිතවල වලට දෙවියන් වහන්සේ එපා කරන, දෙවියන් වහන්සේට බලාගෙන ඉන්න බැරි දේවල් කරනවා. නමුත් දෙවියන් වහන්සේ කිව්වා යේසුස් වහන්සේ මම ආවේ පව්කාරයන්ව ගලවන්නයි. ඔබ නිසා තාමත් උන්වහන්සේ මේ පොළවට එන්නේ නැත්තේ. ඇයි ආවනම් මේ දෙවියන් වහන්සේගේ කරුණාව, මේ වැස්මක් කොට තබා තිබෙන මේ අපගේ අපරාධ, අපගේ පාප වලා පටලයක් මෙන් වලා කුලක් මෙන් මේවා උන්වහන්සේ අයින් කළ සුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම මේ පොළවේ තියෙනකොට ඔබ මෙහිමනම් ඔබගේ ජීවිතේ මොනවා වෙයිද? මේ දෙවියන් වහන්සේ ඔසවා ගැනීමෙන් පස්සේ මේ ලෝකේ ඒ යක්ෂයා නොහොත් ලුසිෆර්ට මේක බාර දීලා ඉතුරු අයව උන්වහන්සේ අරගෙන ගියාම මේ පොළවේ මොකද වෙන්නේ? මට නම් කියද්දි හරිම බයයි. මොකද ඔබලා ගැන අනේ මේ අය ඉතුරු වෙයිද? අනේ ඌගේ ඒ පීඩා කාලයට, ඒ හිරිහැර කාලයට, කපන කොටන කාලයට මේ පොළව බලන්න බැරි. අර එදා මම වචනේ කිව්වා කවදාවත් නොවුන පුදුම දේ සිදු වෙන්නේ. ඔබ ඉතුරු වෙන්නේ. මේ අනුග්‍රහය පාලේ මේ කාලය හරිම සමාදානයි. ඔබ යේසුස් වහන්සේට ආරාධනා කරන ටික විතරයි ඔබ නිදහස් කරන්නේ. නමුත් සභාව ඔසවා ගැනීමෙන් පස්සේ ඔබට ආරාධනා කරාට ඔබ ගැන යාඥා කරන්න මේ පොළවේ සභාව නැහැ. ඔබට බයිබලයේ කියවන්න හම්බෙන්නේ නැහැ. ඔබ මරණය හොයාගෙන ඔබ මැරෙන්නේ නැහැ. එදාට වෙන දුක වේදනාව තරහා ගන්න බෑ සහෝදර සහෝදරිනි. මේ ආරංචි ඔබගේ දෙසවනට ඇසේවා. මේ පණිවිඩය ඔබගේ දෙසවනට ඇසේවා. ඉතින් මම ඔබට හැමදාම කියන්නේ අපේ කාර්යය නම් ඒ සුභාරංචි මෙහෙවරේ කාර්යයයි. ඉතින් ඔබට මේ මොහොතේ එළිදරව් පොතේ මෙහෙම සඳහන් කරලා තිබෙනවා. එළිදරව් 3 වෙනි පරිච්ඡේදයේ 5 ජය ගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයක් පළඳවනු ලැබේ.
ඔහුගේ නම ජීවන පොතේ කිසිසේත් මකා නොහැර මාගේ පියාණන් වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියේ ඔහුගේ නාමය පිළිගන්නෙමි. ආත්මයන් වහන්සේ සභාවට කින්නේ කන් ඇත්තෝ අසව. මේ අපි කතා කරන සුභාරංචිය කිතුනුව වෙන අපිට තාමත් ඔබ කිතුනුවෙක් වෙලා නැති ලෝකාකාරව ජීවත් වෙන අයට ඔක්කොටම පොදි. කිතුනුව වුණ අපි අපේ ජීවිතයේ යේසුස් වහන්සේ වෙනුවෙන් ගත කළ යුතු ආකාරය. අපි දැන් ලෝකාකාර ඇඳුම් පැළඳුම් අපි අඳින්නේ නැහැ. දෙවනාසේ මට නියම කළ අඳින්න ඇඳුමක්. අපි මේ ලෝකයේ පේන ඇඳුම් අරගෙන අඳිනවනේ. මේ යක්ෂයාගේ ගාමන්ට් තියනවා කියලා ඔබ දන්නවද? යක්ෂයාගේ ගාමන්ට්, ඒ අයගේ ගාමන්ට් තමයි ඔය කොට කලිසම් ඇඳීම, හිර වෙච්ච ඒවා ඇඳීම නේද? ඔය අත්තනම් මනම් පේන්න කපලා ඒවා ඇඳීම, ගැහණුගේ ශරීරයේ තිබෙන ඉන්ද්‍රියයන් පේන්න ඇඳීම, ඒවා තමයි යක්ෂයාගේ රාජ්‍ය දේවල්. පිරිමින් තියෙන පිරිමින්ගේ ඇඳුම් එක විලාසිතාවල් තිබෙනවනේ. එයා හිරට අඳින්නේ ඒවා යක්ෂයාගේ රාජ්‍ය දේවල්. දෙවනන්සේ මට කියලා තියෙන අඳින්න ඇඳුම. අපි යේසුස් වහන්සේ පිළිගත්තාම අපේ ඇඳුම පවා වෙනස් වෙනවා. ඒ මොකද ස්වර්ගීය පියාණන් වහන්සේ අපි දිහා බලාගෙන ඉන්නකොට උන්වහන්සේ කැමතිද මම උන්වහන්සේ පිළිගත්ත කෙනෙක් හැටියට මම නිකන් ඔහේ අනවශ්‍ය ඇඳුම් ඇඳන් යන්නේ නැහැ. උන්වහන්සේ කැමති මම උන්වහන්සේගේ දරුවෙකු හැටියට මේ පොළවේ ඇඳුමෙන් පවා මම වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා කිතුනුව වෙන අපිට උන්වහන්සේ මේකෙන් කතා කරා. වගේම තාමත් ඔබ කිතුණු භාවයට ඇවිත් නැති කෙනෙකුට උන්වහන්සේ ආරාධනා කරනවා මේ තුල ගොඩනැගෙන පිණිස. ඉතින් ඒ වගේ උන්වහන්සේගේ නාම, ඒ කියන්නේ කිතුණු වෙන අපි ජීවන පොතේ උන්වහන්සේගේ නම ලියලා තිබෙනකොට අපි යම්කිසි වැරදි වැඩ කරනකොට උන්වහන්සේට පුළුවන් ඔබ මරණයේදී මේ වැරදි වැඩ කර කර හිටියොත් ඔබ පසුතැවෙන්නේ නැතුව උන්වහන්සේට පුළුවන් අපේ නම ජීවන පොතෙන් අයින් කරන්න. ඉතින් ඒ නිසා මේ අනුග්‍රහය කාලය තුළදී උන්වහන්සේ අපිට ගොඩාක් සමාව දීලා අපිව ඒ ජීවන පොතෙන් අපිව අයින් නොකරන පිණිස උන්වහන්සේගේ වචනෙන් දවස් පතා අපිව උන්වහන්සේ සාදනවා. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි, අවසාන වශයෙන් මම ඔබට කියන්න යන්නේ ඒ එළිදරව් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ යමකුගේ නම ජීවන පොතේ ලියා නැති බව සම්භවීද ඔහු ගිනි විලට හෙළනු ලැබුවේ. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි, ඔබගේ නම ජීවන පොතේ ලියවිලා තිබෙන කෙනෙක්ද? ඔබ කිතුණු දරුවෙක් නම්, දැන් ඒක මටත් අයිති. මම කිතුණු දරුවෙක් නම් මගේ නම ජීවන පොතේ මේ මොහොතේ ලියවිලා තිබෙනවා. හැබැයි මම ඒ කිතුණුවේ ආකාරයට මම ක්‍රියා නොකර, කිතුණුවේ ආකාරයට මම හැසිරෙන්නේ නැතුව, කිතුණුවේ ආකාර දේව රාජ්‍ය දේවල් නොකර මම ලෝකීය දේවල් කර කර ඉඳ කිව්වොත් සමහරක් විට අපේ නම ජීවන පොතේ නැති වෙන්න පුළුවන්. එසේනම් ඔබ ගැන මොනවද කියන්නේ? ඔබගේ නම මේ මොහොතේ ජීවන පොතේ තිබෙනවද? ඔබ ලෝකාකාර ජීවිතය ගත කරනකොට ඔබගේ නම ජීවන පොතේ ඇතුළත් වෙන්න පුළුවන්ද? බෑ. ඒ නිසා කිතුණු වන අපි අපේ නම ජීවන පොතේ සඳහන් කරලා තිබෙන බව අපි දන්නවා. එසේනම් ඒ ජීවන පොතට අදාළ කරන දේවල් තමයි අපි තුල කෙරෙනවා. ඒ නිසා තමයි අපිට සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. හැම තැනකදීම අපි එළියට ගියත් කොහෙ ගිය සුද්ධාත්මයන් එන්න මට උපකාර කරන්න මම කුමන්ත කරන්නේ. මේ දෙවියන්ගේ වචනේ වුණත් මට ඕන කරන විදිහට මේවා මට කරන්න බෑ. මොකද මේක කරන වෙලාවක් තියෙනවා, මේක උන්වහන්සේම කතා කරන වෙලාවක් තියෙනවා, උන්වහන්සේ මට සමාදානය දෙන විදිහට මේ වචනේ ගොඩනගන වෙලාවක් තියෙනවා. ඉතින් ඔය කරන්න මාළේ කරන්න බෑ මේ දෙවියන් වහන්සේගේ සේවය. ඒකට උන්වහන්සේ බෙදා දෙන කාල වේලාව තුළ තමයි මේක කරන්නේ. ඉතින් ඔබ කිතුණුවෙක් නොවන කෙනෙක්. මේ මොහොතේ ඔබගේ නම ජීවන පොතට ඇතුළත් වෙලා ඔබ බෞද්ධ කෙනෙක්, කතෝලික කෙනෙක්ද, හින්දුද, ඔබ දෙමළද, මුස්ලිම්ද, ඔබ සිදුව කළුද, ಜಾති වර්ණ ભેද, ආගම් කුලමල ભેද අපේ දෙවියන් වහන්සේට වැඩක් නැහැ. උන්වහන්සේට ඕනේ මේ කුරුස පූජාවෙන් අනේ දෙවි පියාණනි, ඔබගේ පුත්‍රයාගේ නාමයෙන් මට සමාව දෙන්න. මම ඔබට විරුද්ධව පව් කළා. ඔබ මට ඕනේ එන්න පියාණනි. මගේ හදවත මේ ලෝකයේ කාරණාවලින් ලක්ෂයාගේ දේවල් මගේ හදවත කළු වෙලා, එහි තිබෙන දුක් ප්‍රශ්න කරදර පිළිලා මේවා අයින් කළා. ඔබ වහන්සේ ඉන්න ඒ ශුද්ධ වූ පිරිසිදු වූ ඒ අලංකාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය මා තුළ තබන්ට එන්න මගේ පියාණනි කියලා ඔබ ආරාධනා කරා. හැමතිස්සෙම උන්වහන්සේ බලන්න ඔබ ළඟට ඇවිල්ලා පුදුම දේ කරනවා. අපිට හිතා ගන්න බැරි පුදුම දේ උන්වහන්සේ කරනවා. අනේ මේ දෙවියන් වහන්සේ නොදන්නා කමින් මේ පොළවේ ඉන්න මිනිස්සු කොච්චර අසරණ වෙලාද? මේ අය ගැන දෙවියන් වහන්සේ දුකයි. ඇයි දෙවියන් විශ්වාස කියන මං ආවේ පෞකාරයම ගලවන්න.
පෞකාර හින්දා තමයි මේ පොළව තිබෙන්නේ. ඉතින් අපේ එකම ඉල්ලීම නම් අපේ ස්වර්ගීය පියාණන් වහන්සේගේ. උන්වහන්සේ අපිව ඒ නොදන්නා කාලෙදී අපි විනාශ වෙන්න ගිය කල මාව ගලවගත්තා වගේ. උන්වහන්සේට මම කිව්වා මේ වචනේ අසන සියලුම දෙනා සහ YouTube එකේ මේක යම් කිසි කෙනෙක් අහනවද ඒ කෙනා ඔබගේ රාජ්‍යයේ ස්ථිරවන පිණිස අපගේ යාඥාව. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි අවසාන වශයෙන් මේ පුංචි වීඩියෝ එකත් නරඹන්න මේ කතාවට අදාළ පවතින නිසා ඔබ යේසුස් වහන්සේට කතා කරන්න. මොකද උන්වහන්සේ අර හිතෝපදේශය සඳහන් කරා උන්වහන්සේ මේ පොළව දෙස උන්වහන්සේගේ ඇස් මේ පොළව දෙස බලාගෙන ඉන්නවා. ඔබගේ පාපය ඔබ කිතුණුවෙක් නම් දෙවියන් වහන්සේට විරුද්ධව යම් දෙයක් කරන්න සමාව ඉල්ලගමු අපි. ඔබ කිතුණුවෙක් නොවන කෙනෙක් නම් ඔබ විනාශ වීමට ප්‍රථම උන්වහන්සේට කතා කරන්න. ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර දෙන්න. මෙයයි සත්‍යය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි සත්‍යය. දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි සත්‍යය. උන්වහන්සේට අපගේ ජීවිත බාර කරමු. නපුරායිට පලාදුවමු. ඔබටත් ඔබගේ දරුවෝ පවුල සියලු දෙනාටත් ඒ ආශිර්වාද හිමි වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ස්පීටයි. Maliye Sultan, Mehmet için hazırlattığımız aileyi kapattı. Ne hakkınız yok. Mehmet nerede? İçeride. Çok üzüldüm. Sakın üzülme oğlum. Bu sarayın en güzel dairesi senin olacak. Hı? İçiniz rahat olsun. Başarılarımızda hiçbir mesele kalmadı. Hiç olmadığı kadar basit. Sizden karşı derdim tasarım. Valide, sultanım, dermayeleri. Sultanım, sizin de malumatınız olsun. Nigar Hatun hasta. Artık haznedar değil. Nereden çıktı şimdi bu? Vazifesini kötüye kullanmış kafir. Kendi şahsi menfaatleri için ciddi harcamalar yaptığı tespit edildi. Nasıl olur? Nigar yapmaz böyle bir şey. İbrahim Paşa'mızın haberi var. Bizzat kendi ikaz etti. Gel. Hünkârım beni emretmişsiniz. Yaklaş. İskender Çelebi'yle aramızda geçenleri duydum. Evet. Böyle içerdi hünkârım. Tek söyleyeceğim bu. Hünkârım bu devleti yönetmem için beni siz getirdiniz. Eğer bu mesuliyet bana aitse, birlikte çalışan insanlarımıza ben bilirim. Elbette sana böyle bir kudret bahşettim. Lakin adil olmak koşuluyla. Hünkârım inanın bu adil bir karar. İskender Çelebi bana ve makamıma hakaret etti. İskender Çelebi adını açmış. Emin olduğum bedeni